තව මේ ප්‍රශ්නය සමත විදර්ශනා වශයෙන් භාවනාව දෙවැදෑරුම්ව වැඩි යුතුයයි දේශනාව තුළ සඳහන් වූද බුද්ධානුස්සති භාවනාව වඩවා අනතුරුව කෙලින්ම විදර්ශනා භාවනාවට යොමු වීමෙන් මාර්ගඵල අවබෝධය ලබාගත නොහැකිද කියලා මේක ප්‍රශ්නය. මේ සමත විදර්ශනා දෙවදාරුම් වැඩෙනවා වගේම සමත විදර්ශනා යුගනද්දව වැඩෙනවා කියලා එකක් තියෙනවා. මේ දෙක එකට වැඩෙනවා. බුද්ධානුස්සතිය කියන්නේ සමත විදර්ශනා එකට වැඩෙන භාවනාවක්. මුලින්ම මොන භාවනාව කරන්න ඉස්සෙල්ලත් එයා බණ අහලා තේරුම් අරන් ඉන්න ඕනේ. ධර්මය අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලා. මොනවද? සියලු සංඛාර අනිත්‍යයි, සියලු සංඛාර දුක්ඛයි, සියලු සංඛාර සියලු ධර්මය අනාත්තයි කියලා. මෙන්න මේ කිව්ව ටික මුල් කරගෙන තේරෙනකම් බණ අහන්න ඕනේ. ඔන්න ඔය ටිකෙන් පස්සේ ප්‍රඥාව පහළලා තීරණ දෙනවා. චතුරාර්ය සත්‍ය ඒකේ ප්‍රතිඵලයක්. ඒක නිසා ගොඩනැගෙන ප්‍රඥාවේ ප්‍රතිඵලයක්. චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙනම් මෙන්න මෙතෙන්ට එනකොට මේ සමත විදර්ශනා කියලා මේ දෙවැදෑරුම වැඩි යුතුයි කියලා කියනකොට ඒක හදාගත්තේ කවද්ද කොහොමද කියලා බලන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේගෙන් කර්මස්ථානයක් ඉල්ලන්න යනවා. ස්වාමීනි ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න පහදු කර්මස්ථානයක් දෙන්න. ත්‍රිපිටකයේ කිසිම තැනක මෙච්චර කාලයකට පෙන්නපු තැනක නම් එහෙනම් ඉතලා මෙන්න මේ සමත කර්මස්ථානයේ වඩලා හිටපන්කො ටික කාලයක්. ඊට පස්සේ මට විදර්ශනා භාවනාවක් දෙන්නම් කියලා. එහෙම පෙන්නපු එකම තැනක්වත් දකින්න නැහැ. එහෙනම් මොකද වෙන්නේ? විදර්ශනා වඩන දහම් ක්‍රමයක්ම වෙන්නවා. මොකෙන්ද බලන්න කිව්වේ? ස්කන්ධ වශයෙන් හරි, ධාතු වශයෙන් හරි, ආයතන වශයෙන් හරි, පටිච්චසමුප්පාද වශයෙන් හරි මේ එක එහෙම නැත්නම් ඔය කියන ආයතන වෙන් කරගෙන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මෙන්න මේ ත්‍රිලක්ෂණයට දාලා බලන්න පුරුදු කළා. අන්න ඒක වැටහෙන්නේ කොහොමද කියලා ඇහුවා. විවිධ ක්‍රමවලින්. ඔන්න ඔය ටික අහපුවාම දැනගත්තාම ස්වාමීනි මට දැන් වැටහෙනවා. එකක් බුදුරජාණන් වහන්සේ මුල පෙන්නලා දෙනකොට ස්වාමීනි මට තේරෙනවා. කොහොමද අහන්නේ? සමහරවල් භික්ෂුන් වහන්සේ නමක් ගිලා කියන ස්වාමීනි අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න කර්මස්ථානයක් දෙන්න. ඉල්ලීමක් කරනවා. මාන මේ ඇස ගැන මොකද හිතෙන්නේ? මේ ඇස නිත්‍යද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද? මොකේද වැටෙන්නේ? ස්වාමීනි දුකයි. අනිත්‍ය නම් විපරිණාමයටපත් වෙනවා නම් දුක්ඛිත වෙනවා නම් ඒ දේවල් වලට මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න සුදුසුයි කියලා ප්‍රඥාවෙන් නිගමනය කරන්න සුදුසුද? නෑනේ ස්වාමීනි. ස්වාමීනි මට ඉතුරු ටික වැටහුණා. හා කියන්නකෝ වා. ස්වාමීනි කනත් අනිත්‍යයි. එතන පටන් ගත්තා. යමක් අනිත්‍ය නම් ඒ කනත් අනිත්‍ය නම් ඒ වගේම ඒක දුකයි. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දෘෂ්ටි වශයෙන් අල්ලන්න වටිනා දෙයක් නෑ කියලා මට වැටහෙනවා. නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි, මනත් එහෙමයි. ඔය ටික කියනවා. ආමාන හරි. මැලේ වහන ඔබට හොතර වැටුණා. ඉතින් ගිහිලා විදිය කරගන්න. තවත් එකක් දීලා ඇරියේ නෑ සමතයක් එහෙම. ඔය විදර්ශනාවනේ ඇරියේ. සමහරලාට මහාන ඇස ගැන මොකද හිතෙන්නේ? ඔක ඇස දුක්ඛද නැද්ද? ස්වාමිනී දුක්ඛයි. ඒ මට වැඩිචාගෙන් ඒක අහනවා. ස්වාමිනී මට වැටුණා. ආ කියන්න බලන්න. කනත් දුක්ඛයි, නාසයත් දුක්ඛයි, දිවත් දුක්ඛයි, කයත් දුක්ඛයි, මනත් දුක්ඛයි. ලෝකෙදී බැඳුණු යමක් නැත්නම් ඒ සියල්ල දුක්ඛයි කියලා වැටහෙනවා. ආමානින ඔඩිය කරගන්න. ඕකේ තමයි කිව්වේ. ඔහොම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් පෙන්නලා. තවත් පෙන්නනවා. ගිනි වශයෙන් පෙන්නනවා. ලෙඩක් වශයෙන් පෙන්නනවා. 10ක් වශයෙන් විවිධාකාර ක්‍රම වලින් පෙන්නනවා. ඔය ආකාරයෙන් පෙන්නලා ඇස හරියට උණු අලු ගොඩක් වාගේ, කන උණු අලු ගොඩක් වාගේ, උණු අලු උපමා කරන් එහෙමත් පෙන්නනවා. මේ විවිධ ක්‍රම වලින් පෙන්නවා. මඩ වාගේ, උල් වාගේ. ඉතින් මෙහෙම විවිධාකාර ක්‍රමයෙන් පෙන්නලා ඉන්න මෙන්න මෙහෙම මේ ඉන්ද්‍රියන් ටික දකින්න පුරුදු වෙන්න. ඉන්ද්‍රියට ගෝචරයෙන් ලෝකේ දකින්න පුරුදු වෙන්න. මෙන්න මේක බලාගෙන යනකොට අසාරත්වයේ වැටහිලා ඉතින් අත්හැලා විදිලා එයි. ඔය දුන්න ක්‍රම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකම තැනක එකම භික්ෂුවකටවත්
මම නම් දැකලා නැහැ ත්‍රිපිටකයේ තියෙනවා මෙන්න මේ සමතේ මෙන්න මේකට වඩලා වරින් කොයි තුටිය කියලා දෙන්න කියලා. වෙන්නව එක දෙනක්වත්. බුදුරන් වහන්සේ දේශනා කළා සමතේ කියන්නේ මොකද්ද කියන එක. නීවරණ සමත වෙන හේයින් සමත කියනවා කියලා වෙන්නේ. මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුද විචිකිච්ඡා කියන. මෙන්න මේ නීවරණ යම් ක්‍රමයකින් සමතයටපත් වෙනවා නම් මෙන්න මේ අර්ථයෙන් සමත කියනවා. දැන් හිතා ඉන්නේ සමත කියන්නේ ධානය වලට කිය. ධානය සම්මා සමාධියනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වන්නකොට සම්මා සමාධියට ධානය ලැබෙනවා. සමත වෙලා තමයි ධානය ලැබෙන්නේ. සමත කියන්නේ ධානය වලට නෙමෙයි. සමත කියන්නේ පංච නීවරණයන්ගේ ගෙවි යාමට. පංච නීවරණ තියෙනකන් සමත නැහැ. සමත කරන්න බෑ. පංච නීවරණ ගෙවි ගියාද අන්න එතන සමත වෙනවා. එදා එහෙනම් බුදුරන් වහන්සේ දේශනා කරනවා දැහැන් දෙකක් තියෙනවා. මොකද්ද දැහැන් දෙක? අජානීය ධායිතී සහ අස්වගුණ්ඩ ධායිතී. අස්වගුණ්ඩ ධායිතේ නොවඩව අජානීය ධායිතේ වඩව. මේ දේශනා කළා වෙන්නන තැන්. අස්වගුණ්ඩ ධායිතේ කියන්නේ මොකද්ද? මේ සමහර යෝගීන් මේ ධානය වඩන්න ගිහිල්ලා අරමුණක් ගන්නවා. මොනවද? එක්ක ආපෝ අරමුණ. ආපෝ මුල් කරගෙන ධානය වඩනවා. ඒ කියන්නේ ජල අරමුණක් අරගෙන. එහෙම නැත්නම් තේජෝ ගිනි අරමුණක් ගන්නවා. එක්ක වායෝ අරමුණක් ගන්නවා. එක්ක පඨවි කසින ආදී වන්නා වූ අරමුණක් ගන්නවා. ඔය විදිහට මේ දස කසින අරමුණක් වශයෙන් ගන්නවා. මේව අරගෙන ඉවෙලා රෑ දාවල් දෙකේ උත්සාහ කරනවා ධානයක් ලබා ගන්න. කොච්චර උත්සාහ කළත් ධානය ලැබෙන්නේ නැහැ. ඇයි ඒ කියලා දන්නේ නැහැ තේරුම් ගන්න බෑ උත්සාහ කරනවා මිස. රෑ දාවල් දෙකේ උත්සාහ කරනවා. ඊට ඒ ධානය ලබන්න බෑ. බුදුරන් වහන්සේ මේකට එක්තරා උපමාවක් පෙන්නුවා. මොකද්ද මේ උපමාව? ඔය අසගුණ්ඩයා කියන සතා අස්සයා වාගේම තමයි. අස්සෙක් නෙමෙයි හැබැයි. අජානීය අස්සය කියන වරසරේ වැටෙන්නේ නැහැ. මෙන්න මේ කියන අසගුණ්ඩයා. හරි කෑදර. ඌට ඕනේ කණ්ඩායම් උදේට. වෙන දෙයක් ඌට ඕනේ. ඒ නිසා ඌ මොකද කරන්නේ? අර හරව ගොනු කරන්න අස්සෙන්ද හරව ගොනු කරන හැටියට. අස්ස ධම්ම සාරදී කියන පුද්ගලයා නැත්නම් අසුන් දමනය කරන පුද්ගලයා. ඕම එකකින් එහෙම බැලගෙන බැලුවොත් දමනය කරන්න. මේක කවදාවත් ඉක්මවා ගන්න බෑ. මොකද හේතුව? ඌ කෑදරකට හැමිලීම යව වලට ඉවාල. යවහලා තියනවා නම් ඌ යව කෙනෙකුට දෙන ආහාරය. ඒකටම ඉවාලලා ඉන්නවා. කොයි විදිහේද මම කණ්ඩේ යවන්නේ. ඌට යව කන්න හම්බෙන්නේ කොයි විලාද? රෑ දවල් දෙකේ ඌ බලාපොරොත්තු ඕක. ඔය බලාපොරොත්තු වෙන ඉන්න උඩ කියපු හරපා තේරෙන්නේ නැහැ. උට ඒක බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ වගේ උට කොච්චර හරවුරු කරන්න හැදුවත් පුරුදු කරන්න බෑ. අස්වගුණ්ඩයාගේ ස්වභාවය තමයි පංච නීවරණ අයින් කර ගන්න හැටි දන්නේ නැති එකාගේ දැහැන් වැඩි. මෙන්න සමතේ වඩනවා කියන එක දකින්න නැතුව දැහැන් වලන්න කියලා බැරි වෙන්න හේතුවක්. යා මොකද කරන්නේ? රෑ දවල් දෙකේ උත්සාහ කරනවා. මහන්සි වෙනවා. වැලිට දැහැරක් නැහැ. අජානීය ධායිතේ වඩේ. ඒ මොකද? උපමාවක් දුන්න අජානීය අස්සය ගැන. මේ අජානීය අස්සය හරි දක්ෂයි. උපදී ඌ ඛණ්ඩ කෑදර නැහැ. ඌට කෑම දුන්නාම ඌගේ වැඩ කරගන්න මහන්සිය නැති වෙන්නේ පොඩ්ඩක් කාලා. ඌ හරි කැමති ඌට දුන්නේ යායාමයේ හරමයේ කරගෙන යන්න. ඌ හරි ආසයි ඉගෙන ගන්න. ඒ අස්සයගේ හැටි. ඌට යම් කිසි ශිල්පයක් ඉගෙනුවොත් ඌ ඒක ලස්සනට කරනවා. යවහරක් ළඟ වැදලා හිටියා. ඒක යව වලට කෑදර වෙන්නේ නැහැ. ඌගේ ආහාරයට කෑදර නැහැ. ඒ නිසා ඌ හොඳට දැනීමෙන් පූර්ණ වෙයි. මෙන්න මේ අජානීය අස්සය උපමාවට ගන්න. අසගුණ්ඩය උපමාවට ගන්න එපා. මොකද්ද මේ කෑමට කෑදරකම කියන්නේ? යම් කාම ඡන්දයක් ඇද්ද?
ඒක තමයි මේ කෑදරක. පංචකාම වස්තු කෙරෙහි යම් චන්දරාගයකින් මත් වෙලා මුසපත් වෙලා ඒ පැත්තේ හොයාගෙන යන ඒ පැත්තේ ආස්වාද පස්සේ රඟන ගති ලක්ෂණයක් තියෙනවනේ. මෙන්න මේ කාමච්ඡන්දය මේ නිවන් මාර්ගට ඒ වගේම මේ ධ්‍යාන ලබන්න බාධකයක්. ඒ නිසා මු ව්‍යාපාදී මැදෙනවා. ව්‍යාපාදී නීවරණය. ඒ නිසා මොහු කාමච්ඡන්ද ව්‍යාපාදකේ යුද්ධ වෙනකොට තීන මිද්ද උද්ධච්ච කුකුච්ච විදිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණයන්ට ගෝචර වෙනවා. මෙන්න මේ පංච නීවරණයන්ට ගෝචර වෙච්ච එකනේ හැම වෙලේම හොයන්නේ මොනවද? ජවහර ළඟ බැඳපු අස්තගුණ්ඩියා යව හොයනවා වාගේ. එහා ගහගෙන ඉන්නේ කොච්චර කාමයක් පස්සේ යන කාම ස්පර්ශයක් ගන්න. කල යොමු කරගෙන ඉන්නේ කාම ආස්වාදය දෙන වචනයක් අහන්න. දිවනාසී ශරීරය යොමු කරන්න පරිහරණය කරන්න බැද කාම ආස්වාදය පස්සේ යන එක කොහොයා. මෙන්න මේක ඉන්න තාකල් කොච්චර මහන්සියක් දැහැන් ලබන්න බෑ. මෙන්න පංච නීවරණ වල හැටි. අජානීය අත්‍යය සමාන වන්නා වූ කෙනෙක් ඉන්නවා. මේ සාසනේ ධ්‍යාන වඩන යෝගීවරයා. එයා යමක් කරනවා. මොකද්ද කරන්නේ? මේ කාමච්ඡන්දය කියලා දැනගන්න. ඔන්න මට කාමච්ඡන්දෙට හේතු නැහැ. මේ හේතුව මොකක් නිසාද? මේ කාමවත්තු හරි වටනවා කියන මුලාව නිසා. කාමච්ඡන්ද සමුදය දැනගන්න. මෙන්න මේ මුලාව අත්හැරගත්තාම කාමච්ඡන්දයෙන් මිදෙන්නේ නැහැ. මට තියෙන ලොකු බාධකයක් මේක. ඔව් ඒක දන්නවා. මිදීමේ උසුවේ දැනගන්න. ඔය මිදීම හදා යමක් ඇසුරු කිරීමේ කාමය හටගන්නේද? ඒ ඇසුරෙන් මිදෙනවා. මෙන්න ඔහුගේ ක්‍රියාකාරකම්. යම් ව්‍යාපාදයක් හට ගන්නවා නම් ඒ මොහොතේම ඔහු දකිනවා. මේක ව්‍යාපාදයක්, වෛරයක්, දූෂ්‍ය මානසිකත්වයක්. මේ ව්‍යාපාදිය හටගත්තොත් කවදාවත් මට මේ සමාධියට බාධකයක්. මේක මා වරපතල බාධකයක්. එහෙනම් ව්‍යාපාදය ඇයි මට හටගන්නේ? අවිද්‍යාවෙන් මුලාව නිසා මට මේ ලෝකේ ලොකු කරන්නේ ඒකේ ගැටි ගැටි එක උදාහරණ කරන්න යන්නේ. ඒ මුලාව නිසා ගොඩනැගෙන එක තමයි ව්‍යාපාදේ. අන්නේ මුලාව අත්හැර දාලා මේකෙන් ගැටීමෙන් නිදහස් වෙලා ගියොත් කොච්චර සාන්තද ප්‍රණීතද? ඒක ධ්‍යාන මාර්ගවල සියල්ලට මුලවතොන්. සමාධියේ මුලවතොන්. අන්නේ සාන්තිය දැකලා ගැටීමට හේතු වෙන්නා යම් කිසි හිතවිල්ල ක්‍රියාවක් හතවක් ගොඩනැගෙන්න එනවාද? වහාම නතර කරනවා. සිහියෙන් යුක්තව. ඔන්න ඔය ටික කරගන්නකොට කාමච්ඡන්ද ව්‍යාපාදයෙන් මිදෙනවා. ඔය භාවනාවේ වැඩි නැහැ. වැඩිට කල යුතුදී. ඒ වගේම තීනයක් මිද්‍යාවක් ඇද්ද? යම් මැලිකමක් ඇද්ද? ඒ වගේම ඒ ආස්වාදයන්ගේ මත් වේලා කරන නින්දක් ඇද්ද? කාම නින්දක් ඇද්ද? මෙන්න මේක මහා වදියක්, මේක අපරාධයක්. මේක ප්‍රමාද දෝෂයක්. මේක නීවරණයක්. මෙන්න මේකෙන් මිදෙන්න ඕනේ. මේකෙන් මිදෙන්න නම් කවදාවත් සීමාව ඉක්ම ආහාර ගන්න හොඳ නැහැ. බත් මත ඇති කර ගන්න හොඳ නැහැ. බඩගින්න දුරු කර ගන්න ආහාරයක් අරගෙන නිදි වැරීමෙන් යුක්ත වෙලා පුරුදු කර ගන්න ඕනේ. නිතර නිින්දහ කරලා අවශ්‍ය කරන ප්‍රබෝධයෙන් ඉන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ ආලෝක සංඥාව ඇති කර ගන්න ඕනේ. මෙන්න මෙහෙම ගත්තාම තීන විද්‍යාවෙන් මිදෙන්න පුළුවන්. ඒක දැනගන්න. ඒ වගේම යම් උදාස් බවක් කුකුසක් ඇත්නම් මේ ධර්ම අවබෝධයෙන් ධම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරු කරලා ධර්මයේ තේරුම් අරගෙන මේ වික්ෂිප්ත භාවයන්ගේ තිබෙනා වූ වර්ධ තේරුම් අරගෙන ඒකේ මිදෙන සාන්ත වූ දිවීම සැනසීම කොච්චර සාන්තද කියලා මෙන්න මෙහෙම ධර්මානුකූලව දකින්න උද්දච්ච කුක්කුච්චේ නීවරණය මිදෙනවා. උද්දච්ච කුක්කුච්ච දැනගනි. උද්දච්ච කුක්කුච්චේ හේතුව දැනගනි. උද්දච්ච කුක්කුච්ච නිරෝධය දැනගනි. ඒ නිරෝධ කරන මාර්ගය දැනගනි. මෙන්න මේ කියන කාරණා හතරෙන් මිදුණාම උද්දච්ච කුක්කුච්චේ නැති වෙනවා. දහම් පිළිබඳ විමර්ශනයක් නැත්නම් තේරෙන්නේ නැහැ. එනම් මොකද කරන්නේ? ඒ නිසා විචිකිච්ඡාවක් ගොඩ නැගිනවා. යථාර්ථය දකින්න නැතුව. එනම් විචිකිච්ඡාව දැනගන්නවා. ඇයි මේ විචිකිච්ඡාව වෙන්නේ? ධර්මයේ හැටියට වටහාගෙන අර්ථවත් වටහා ගත්තා නම් මෙහෙම විචිකිච්ඡාවක් ඇති වෙන්නේ නැහැ කියලා දැනගන්න. ඒකේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරු කරලා අධර්මයේ හැටියට ධර්මයේ හැටියට දැනගන්න ක්‍රමවේද ඉගෙනගෙන දැනගෙන මනස සීනෝණින් සතර සතිපට්ඨානින් කටයුතු කරනකොට අන්නේ විචිකිච්ඡාවෙන් මිදෙන බව දැනගන්න. ඒකට මාර්ගය එකයි කියලා දැනගන්න.
මෙන්න මේ ටික දැනගත්තාම දැන අනුගමනය කරනකොට යවහලක් ළඟ බැඳලා හිටියත් යවවල බලාපොරොත්තුවක් නැති අජානීය අස්සේවා වගේ වෙනවා. දැන් දෙන කර්මාස්ථානේ ගත ගාම ප්‍රබින වෙලා පිහිටනවා සමාධිය පිහිටනවා. අන්නේ අජානීය අස්සයාවේ අජානීය ධ්‍යායිතිය හිතන මොහොතේ ධ්‍යාන වැඩෙනවා. බොහොම ලේසියෙන් ලැබෙනවා. කිසිම අමාරුවක් නැහැ ධ්‍යාන සමාධිය. ආපෝ කසිනේ වුණ ආපෝ කසිනේ කියන්නේ සිහි කරනකොටම නැගිලා එනවා. ඒ සංඥාව වැඩෙනවා. තේජෝ වායෝ පඨවි ආදී සංඥාවක් වුණ හිතනකොටම වැඩෙනවා. කෝටි ගණන් සමාධි සමාධින්න පුළුවන්කම ලැබෙනවා. නමුත් මේක මහා කියන්නේ මෙන්න මේ වගේ හැකියාවක් ලැබෙනවා. ඔක විග්‍රහ කරලා දෙනවා විදිහට. අජානීය ධ්‍යායිතිය වලන්න අසරුල ධ්‍යායිතිය වල වෙහෙලින්න එපා. ඉතින් ඔබ තෝරා ගන්න ඕන. ඔබ තෝරාගත්තොත් සමත විදර්ශනා වැඩින ක්‍රමයේ දකින්න. එහෙනම් සමත වෙන්නේ මොකද්ද? ඔන්න නීවරණ සමත වෙන එකට කියනවා සමත. විදර්ශනා වැඩනකොට කලත්තේ රෝධ දෙක සමෝධින විලාවට ගමන යනවා වාගේ. ආර්ය මාර්ගයේ වැඩින්නේ සමත විදර්ශනා යුගලද්දෝ ක්‍රියාත්මක වෙනකොට. ඒ කියන්නේ ওই සමතිය ඔය නීවරණ සමත වෙනකොට විදර්ශනා වැඩන ධානය කියලා කියන්නේ සම්මා සමාධිය. මාර්ගඵල ලැබෙන්නේ සම්මා ඥාන සම්මා විමුක්ති දෙකේ. ඔන්න ඔය විදිහට උගන්න පටන් ගන්න. එනකොට ධානය වලට නෙමෙයි මේ සමත කිව්වේ. සමත විදර්ශනා තියෙන්නේ සම්මා සමාධියයි සම්මා ඥානයයි සම්මා විමුක්තියයි. ඒ ටික වැඩෙන්න ඕනේ. ඒ ටික වැඩිවීමට අවශ්‍ය පසුතලයේ ඔය ක්‍රමයට හදා ගන්න ඕනේ. මේ ඔකපි මේ කාලේ වෙනකොට ඒ ධර්ම රටාවල් ඔක්කොම වෙනස් කරලා ටිකක් වෙලා හිටන් ආනාපාන සති භාවනා කියලා ඔය නාහිය ගහරි තොල්පොඩේ හරි හුස්ම රැල්ලට ඉඳ තියාගෙන ඒ ටික වඩන්න ඊට පස්සේ විදර්ශනාට වයින් කියලා මෙහෙම ක්‍රම කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ ආනාපාන සති භාවනා කියන්නේ සතර සතිපට්ඨානයි. සතර සතිපට්ඨානයි වඩන කෙනාට සමත විදර්ශනා යුගනද්දේ වැඩෙනවා. මානනි එකම ධර්මයක් වැඩිවොත් ඒකම ධර්මයේ නිසා වැඩෙන ක්‍රමයක් වෙන්නවා. එක ධර්මයක් වලපුවාම සතර ධර්මයක් වැඩෙනවා. සතරක් වලනකොට හතක් වැඩෙනවා. හතක් වලනකොට දෙකක් වැඩෙනවා. මේ උපමා ගණන් සංඛ්‍යාත ගණන් කියලා වෙන්නා විග්‍රහ කරනවා. එකම ධර්මය නම් වූ ආනාපානිය වලනකොට ආනාපාන සතිය වලනකොට සතර සතිපට්ඨානිය නම් වූ සතර ධර්මයේ වැඩෙනවා. සතර සතිපට්ඨානිය වැඩෙනකොට සත්‍ය වොජ්ජංග නම් වූ සද්ධර්මයේ වැඩෙනවා. සද්ධර්මයේ වැඩෙනකොට විද්‍යා විමුක්ති කියනා වූ මාර්ගඵල සංඛ්‍යාත ද්විද ධර්මයේ වැඩෙනවා. ධර්ම දෙක වැඩෙනවා. එන ඉතිහාසව කරන්න දෙයක් නැහැ. අරියතරපත් වෙන්නයි ඕනේ. ඒක වැඩෙන්නේ කොහොමද? එන ආනාපාන සතිය නම් එකම ධර්මයේ අරියත් ඵලයේ කිනවර කර තියෙන්නේ. එහෙනම් බය කාලක් වල වෙන එකක් බලන්න මොකද? ඒක අරිවන්ත. දැන් මේවාද වෙනස් කරලා තියෙන්නේ නැහැ හැටි දකින්න ඕනේ ක්‍රමයේ. එන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනාපාන සතිය පැහැදිලිව තෝරා ගන්න ඕනේ වෙන් කරලා.